ආයුබෝවන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ විධායක ශ්‍රේණියේ තරඟ විභාග වලට සම්බන්ධ වෙන අපේ විදුහල්පතිවරු, ගුරුවරු, ඒ වගේම රජයේ විද්‍යා නිලධාරීන්, ඒ වගේම උපාධිධාරීන් මේ සියලු දෙනාට අවබෝධය කියන කොටසෙදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විෂය කොටසක් තමයි අපි අද අපේ රදිනේ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක මිහිරත්නතුමත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙන්දී අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ඡේද ආශ්‍රිත අභ්‍යාස කියන විෂය යටතේ යම් කිසි සිද්ධි කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට මෙතෙන්දී විශේෂයෙන්ම අපිට ඡේදයක් දුන්නහම ඒ ඡේදය දුන්නහම ඡේදය කියවලා දෙන ලද ප්‍රශ්න ටිකකට පිළිතුරු සපයන එක ක්‍රමයක් විදිහට මේගොල්ලෝ විභාග දෙපාර්තමේන්තුව අපෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට නිදහස තියෙනවා. ඡේදයේ බලාපොරොත්තු වෙන ඡේදයේ තියෙන පිළිතුරු ටික අපි උකහාගෙන ඒ ඇසුරින් අපේ අදහස් නිදහසේ පිළිතුරු සපයන්නේ අහලා තියෙන ප්‍රශ්නෙට. නමුත් තවත් අවස්ථාවකදී තියෙනවා දැන් අපි ඡේදයක් දීලා ඒගොල්ලෝ නිශ්චිත පිළිතුරු කීපයක් දෙනවා. ඒකෙන් දැක්වෙන අදහස. එතකොට මේ පිළිතුරු දෙන පිළිතුරු වල අර සියලු අදහස් ඡේදේ ඒවා තියෙනවා. එතකොට ඒක හරි භයානකයි ඉස්සෙල් තත්ත්වයට වඩා. එතකොට එවැනි අවස්ථාවල් වලින් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ඒ ඡේදේ මේ එතකොට අපිට සංකීර්ණ ඒ ඡේදේ තියෙන හැම කරුණු බැලුවොත් එහෙනම් මේ උත්තර 3-4ම හරි. එතකොට නමුත් ඒකෙන් අපි විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන නිශ්චිත එක් පිළිතුරක් පමණයි. එතකොට අර ඡේදයක් දීලා පිළිතුරු ලියනවට වඩා මේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේගොල්ලෝ විභාගෙ ලියන අය පිළිතුරු ටික ලියලා තියෙන හින්දා අපිට උත්තරේට ඉරි ගන්න තියෙන එක ලේසියි කියලා. නමුත් අර ඒකේ අන්තර්ගතය බැලුවොත් එහෙම වඩා භයානක තත්ත්වය කොහොමද සර් මේකේ තත්ත්වය ගැන සහිතයි. දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ දෙවරක් එක දෙකයි. එතකොට ඒක වෙනස් කරන්න අපිට බෑ. ඒ වගේ මේ වගේ ඡේදවල පිළිතුරු 3ක් දීලා ඉන් වඩාත්ම නිවැරදි එක මොකක්ද කියලා අහනකොට බැලූ බැල්මට ඊ 3ම හරි. හැබැයි ඒයින් අර දෙවරක් එක දෙකයි උත්තරේ දෙක වගේ අපි එතෙන්ටයි යන්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕන පරිපාලන ශාස්ත්‍රයේ ඉහළ කෙනෙකු හැටියට දුන්න ඡේදය කොච්චර ලොකු වුණත් ඒක ඔබ ඉදිරිපත් කරන්න ඔබේ තවත් කෙනෙකුට එයාට එක වැකියකින් ඒක දෙන්න ඕන. දැන් අර ජල දූෂණය වගේ එකක් අරගත්තොත් ඒකේ තියෙනවා ඔක්කොම හරි. උත්තරේට තියෙනවා ඔක්කොම හරි. ඒුණාට එකක් තමයි හරියට හරි. හරියට චක්කරේ වගේ මේක ඔබ කිව්වා වගේ ටිකක් අභියෝගාත්මක දෙයක්. අපේ අදහස් ලියන්න බෑ. අපිට මේ ගැන නිදහසේ ලියන්න දුන්නොත් ඒකටනේ රචනයක් තියෙන්නේ. ඒකෙදි රචන ලියන්න ඕන අපි හිතන දේ. අපි ඡේදයක මේ වගේ තැනක් දුන්නොත් අපි ගන්න ඕන නිශ්චිත උත්තරේ. නිශ්චිත උත්තර දෙකක් තියෙන්න බෑ. එහෙනම් මේකෙදි මේක අභියෝගාත්මකයි. මේ තියුණු ඥානය ආවොත් මේක කොච්චර ප්‍රබලද කිව්වොත් අපි gedara ප්‍රශ්නයක් පවා තීරණය කරන්න ඒ විදිය. දැන් සමහර දරුවෝ ඒ තීරණයට අකමැතියි. බිරිඳ අකමැති. ඒත් ඔබ කියනවා මෙන්න උත්තරේ. පස්සේ කාලේ අනිත් අයට තේරෙනවා අප්පච්චි කිව්ව දේ හරි. ඒ කියන්නේ මේවා පුරුදු පුහුණු වුණොත් මේක මේ විභාගයක්ම නෙවෙයි. මේක ජීවිතයක්. දැන් පොලිස් නිලධාරියෙක් පොලිසියේ කටයුතු කර ඉඳිද්දී ඔහු ගෙදර ඉන්නෙත් ඒ තාලෙට. ඒක වළක්වන්න බෑ. ඔහු ගේ ඇතුලේ දරුවන්ටත් ටිකක් හැඩි දැඩි. හැබැයි ඔහු ගන්නා තීරණය නීතියානුකූලව හරි. හැබැයි මේ අපි විභාගයේ ඊට වඩා වෙනස්. අපේ විභාගෙදි බලන්නේ ඒ වගේ දරදඬු නීතියකට යටත් වෙන එක නෙමෙයි. හරි උත්තරයක් තියෙනවා. ඒ හරි උත්තරේට ඔබ කෙතෙක් කිට්ටුද කියන එක. එහෙනම් මේ ප්‍රශ්නය සාරාංශය නෙවෙයි, රචනෙකුත් නෙවෙයි. ඔබේ අවබෝධය මනින මිම්ම. දැන් මේ ක්‍රම අපේ අතීතෙත් තිබුණා. අතීතෙත් මේ ගස හැර තවත් ගසක් නැද්ද කියනකොට ඒ අත වෙච්ච සාකච්ඡාවේ තිබුණේ නිවැරදි උත්තරේ.
අවබෝධය. ඒ කියන්නේ ඊයේ දවස පෙරේද මේ මහින්දාගමනය කවදා වුණත් අපිට මහින්දාගමනයෙන් කියලා දුන්නේ අවබෝධය. ඊළාට උම්මග්ග ජාතකේ මහෞෂධ පඬිතුමා පාරේ යන විට ගෑනු ළමෙක් කෙනවා කැඳහට්ටියක් අරන්. මහෞෂධ ඈට අත මෙහෙම කරලා පහත දානවා. අදයි මේ මිනිස්සයව දැක්කේ. ඇය විනාඩියක් කල්පනා කරලා උත්තරේ දෙනවා. ඇයගෙන් ඔහු ඇහුවේ ඔයා කාට හරි අහුවෙලාද නැද්ද? ඇය මෙහෙම කළා කිව්වා අහුවෙලා නැහැ. කටෙන් නෙමෙයි අතේ. අවබෝධය එහෙම දෙයක්. දැන් ඇය මෙහෙම උත්තරේ දුන්නා නම් ඔහු මට මෙහෙම කළා. ඒ කියන්නේ මගෙන් පස්වරක් දෙක කීයද කියලා ඇහුවා. කියලා ඇය මෙහෙම කළා නම් කැඳහට්ටිය බිම. ඒක නෙවෙයි උත්තරේ. උත්තරේ මෙහෙම කළා. අන්න ඒ තියුණු ඥානය හින්දා අමරා දේවීව ඖෂධ විවාහ කරගත්තා. හින්දා ඔබ කියවලා බලන්න උම්මග්ග ජාතකේ ඒ අමරා හෙට අප තෝරාගත යුතු බිරිඳ. ඒ මහෞෂධ හෙට ශ්‍රී ලාංකික බුද්ධිමතා. දෙන්නේ ගලපන්නේ බුද්ධියෙන්. මේ ඔබ බලන්නේ බුද්ධියෙන්. ඔබ අමරා දේවීද කියලා තමයි මේ ප්‍රශ්න වලින් අහන්නේ. ඉතින් ඔබ දැනගන්න ඕන මෙහෙම ඇහුවා මෙහෙම කළා උත්තරේ මෙන්න. ඒ උත්තරේ අමරට තේරිච්ච හින්දා මහෞෂධ එක්ක එකඟ වුණා. එකඟ වුණේ තවත් ප්‍රශ්න අහහා. ඒ හැම ප්‍රශ්නයකදීම මහෞෂධත් උත්තර දෙනවා අමරත් උත්තර දෙනවා. අවබෝධය ඔබට පේනවා ඇති මේ අවබෝධය ඔබට කියා දෙන්න හොඳම දේ සාහිත්‍ය තුල තිබුණා. මහින්දාගමනය එකක්, අමරා මහෞෂධ පැනය තව එකක්. ඔව් සර් දැන් එතකොට ඇත්තටම මේ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රයෙන් මේගොල්ලෝ මණේට බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔය සංකීර්ණ සිද්ධි මේ පැය කීපයක් තුල අර මහා විශාල මේ දැනුම් කොටාශයක් ඉතා කුඩා වේලාවක් තුල මේ අයගේ බුද්ධි මට්ටම මේ මැනගන්න තමයි මේ ප්‍රශ්න පත්‍රයේ මේ සූදානම් වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ දැන් මීට කලින් අපි පවතිච්ච විභාග තරණකටගෙන විභාග දෙපාර්තමේන්තුවේ තියෙන ඒ විභාග පදනම් කරගෙනම තමයි අපි දැන් ඔබට මේ ප්‍රශ්න පත්‍ර අපේ අත්නායක එම් හේරත් මැතිතුමත් එක්ක සාකච්ඡා කරන්නේ. එතකොට දැන් ඒකෙදි තියෙන එක ක්‍රමයක් තමයි අපි දැන් දැක්කා ඡේදයක් දීලා ඒ ඡේදයෙන් කියවෙන වඩාත්ම නිශ්චිත පිළිතුර මොකක්ද කියලා ඒගොල්ලොම පිළිතුරු කීපයක් දීලා ඒකෙන් අපි පිළිතුරු සොයා ගන්න ආකාරය. තවත් ආකාරයකට අපිට මේ ප්‍රශ්නෙම ලැබෙනවා. පොඩි ඡේදයක් දෙනවා. දීලා ඒ ඡේදයේ අදහස හැකිතා කෙටියෙන් තනි වාක්‍යයකින් ලියන්න කියලා. එතකොට සර් දැන් අපි සාරාංශය ගත්තොත් දෙන ලද වචන ප්‍රමාණයෙන් 3න් 1කට තමයි අපි සාරාංශ කරන්නේ. ඔව්. නමුත් හැකිතා කෙටියෙන් ලියන්න කියලා කිව්වෙයින් පස්සේ අපි 3න් 1 කියන සංසිද්ධියට යන්නේ නැහැ. යන්නේ නැතුව අපි ගොඩක් කෙටියෙන් කියන අදහස පාවිච්චි කරනවා. එතකොට මේ මෑතකදී ඔකට දැන් මම ඔබතුමාගෙන් දැනගන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට දැන් හැකිතා කෙටියෙන් වාක්‍යයක් ලියනකොට මේ වාක්‍යයේ තිබිය යුතු වචන සංඛ්‍යාව පිළිබඳව දැන් සමහරට ඡේදයේ වචන 60ක් 70ක් තියෙනවා. එතකොට මේ මුළු ඡේදයේම අදහස හැකිතා කෙටියෙන් ලියන්න කියන එක තමයි ඊට පස්සේ කියන්නේ. දැන් අපි දැන් පොඩ්ඩකට කලින් කතා කරේ මේ ඒගොල්ලෝ හැකිතා කෙටියෙන් දීලා තියෙනවා. එතකොට ඒ දීලා තියෙන එක අපිට පූර්ව ආදර්ශයක් විදිහට මෙතෙන්දි පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට දැන් සමහර අවස්ථාවලදී මේ සමහර අය අදහස් දක්වලා තිබුණා සර් මේ හැකිතා කෙටියෙන් ලියන්න කිව්වම මේකේ වචන ගණන මෙන්න මේ සීමාවේ තියෙන්න ඕනේ. එහෙම නිකන් අර කොන්ක්‍රීට් කතාවක් දාලා තිබුණා. නමුත් සිංහල භාෂාවත් එක්ක මේක අධ්‍යයනය කරලා බැලුවා එහෙම තත්ත්වයක් අපිට දකින්න විශ්ලේෂණය වෙන්නේ නැහැ. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස පැහැදිලි කළොත්. ඔව් දැන් අපි අර කලින් කතා කරපු මාතෘකාවේදී ඒගොල්ලෝ කෙටි කරලායි දෙන්නේ. එතකොට අපි උඩ එක බලලා ඉන් වඩාත් කැමති එකට එකඟ වෙනවා. හැබැයි ඔබතුමා කියපු ඔය ක්‍රමේදී ඡේදය දෙනවා අපිට. දීලා ඒක එක ඡේදයකට ගොඩනංවන්න. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ තනි වාක්‍යයකට. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ එක පැත්තක් තියෙනවා. මොකද අපිට ඕන නම් වචන 60කින් දුන්න එක වචන 30ක වාක්‍යයට ලියන්න පුළුවන්. හොඳද? වචන 30කට
කමා දදා ගිහිල්ලා මන් ලිව්වා. ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. අර 60 30කට අඩු කරන එක නෙමෙයි. දැන් ඒ මිනිහා කුඹුරේ වැඩ කරනවා කිව්වම ඒක ඒ මිනිහා කුඹුරේ වැඩ කරනවා. ඒක තමයි ඒකේ තුනම තියෙන. මේ මිනිහා උත්තය කුඹුරේ කර්මය වැඩ කරනවා. ඒ වගේ අර දෙන ඡේදය තුල තියෙන දේ උපමා රූපක මෙලෝඩියන් නැතිව කිව යුතුයි. එහෙම නැත්නම් අපිට පුළුවන් ලකුණු ලැබෙන්නේ නැති එක වෙනම දෙයක් නේ. අපේ ළමයි කියලා ලියනවනේ. ඉතින් ඒ ළමයා දන්නේ නැහැනේ මගේ ලකුණු කැපුවේ ඇයි කියලා. මොකද එයාට උත්තර පත්‍රය ලැබෙන්නේ නැහැනේ. ඒ හින්දා ඔබ දැන් ලියන අයටනේ අපි කතා කරන්නේ. නේද? ඒ හින්දා මතක තියාගන්න ඔබට 60ක ඒක 30ක ලියන්න එපා. ඒක හැකිතරම් උපරිම වාක්‍යයේ වචන 10 ඉක්මවන්න එපා. වචන 10 ඉක්මවුවොත් ඔබ මේ ඔබේ අදහස් දදා ලියන. එහෙම බෑ. අර ඒ මිනිහා කුඹුරේ වැඩ කරනවා. ඒ මිනිහා කුඹුරේ දාඩිය දාගෙන වැඩ කරනවා. ඒ මිනිහා කුඹුරේ බිරිඳත් එක්ක කතා කර වැඩ කරනවා. ඒ මිනිහා කුඹුරේ වැඩ කරනවා. එතන තුනයි. ඒක තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ආලවට්ටම් උපමා රූපක මෙලෝඩියක් නැතිව අනික ඒක වැදගත් වෙන කාරණේකුත් තියෙනවා. ඒ තමයි ඔබ යන්න හදන්නේ උසස් තැනකට. එතකොට ඔබට ලැබෙන සංදේශ වගේ ලියුම්. ඉතින් ඒ ලියුම ඔබට තවත් කෙනෙකුට තල්ලු කරන්න බෑ. එහෙනම් ඔබ ඉහළ නිලධාරියෙක් නම් ඔබ දක්ෂ වෙන්න ඕන මේ 60 නෙමෙයි පිටු 10ක එක වාක්‍යයකට ගන්න. ඒ වාක්‍යෙත් තියෙන්න ඕන වචන 10. ඒක තමයි අවබෝධය. ඒ අවබෝධය නැත්තම් ඉතින් ඔබ ඒ නිලයට සුදුසු නැහැ. ඒ නිලයට සුදුසු වෙන්න නම් ඒක මේ වගේ පන්තිවලදී පුරුදු වෙන්න ඕන. එහෙම නැත්තම් මේකට ගොඩාක් දරුවෝ ලියන්නේ අධ්‍යාපනයක් නැතුව. එක්ක උපාධිය අරන් දාන්නම් වාලේ දාන අය වැඩිනේ. ඒ දාන්නම් වාලේ දාන අය බොහෝ විට කරන්නේ දැන් මම දන්නවා මේ මම ඔබතුමාට කරන දේශන අපේ උපාධිය හදාරන බාහිර දරුවෝ අහනවා. අහලා මේ ගිය සතියේත් මට දරුවෙක් දුරකථනයෙන් කතා කරලා කිව්වා ඔබතුමා මේ අර ගම්පහ කරන දේශන ටික නාසායතනේ මං අහගෙන ඉන්නවා. ඉතින් එයා මට දුරකථනයෙන් යම් ගැටලු ඉදිරිපත් කළා. මං හැමදාම මේ දේශනේ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ මේක ඒ දරුවා මේ විභාගෙට ලියන්නේ නැහැ. ඒ දරුවා උපාධියට ලියන කෙනෙක්. ඒතර ඒ උපාධියට ලියන දරුවත් මෙතුමාගේ පාඨමාලාව ලොහුබඳිනවා කියන්නේ ඒකේ තේරුම මේ කියන දේ නිශ්චිත විභාගයකටම නෙමෙයි. මේක ඕනම එකකට. ඒ දරුවට මෙහෙම අවබෝධ ප්‍රශ්න නැහැ. ඒත් ඔහු මේක හදාරනවා. එහෙනම් මේක ඊටාම වැදගත්. මොකද ඒ දරුවා උපාධියක් කරන් තව ගොඩ කාලයකට පස්සේ ඒත් ඔහු දැම්මම මේක පුහුණුව ලබනවා. කොටින් කිව්වොත් මම මේ දේශන කරපු ගමන් මම එයාට දුරකථන ඇමතුමක් දෙනවා ඔන්න දැන් මම දේශන ටිකක් කරා කියලා. මොකද එයා බලාගෙන ඉන්නවා මේ රසය විඳින්න. එයාගෙන මම මේකෙන් රසයක් විඳිනවලු. අන්න ඒකයි වැදගත්. මොකද මේ ඉරේ එළිය රස්නේ වැඩි. ඉතින් ඒක විඳින්න බෑ. ඉතින් ඒක රස විඳ මොකෙක්වත් හිරු රැස් විඳීමේ කවි කියලා නෑනේ මොකක්වත් නේද? හැබැයි සඳ රැස් විඳීමේ කවි තියෙනවා. සඳ රැස් කියන්නේ ඉරේ රශ්මියමයි. සඳ රැස් මෘදුයි. ඉර දරුණු. සඳ ඒක දෙන්නේ හැමදාමත් නෙවෙයි. ඒකයි වැදගත්. ඉර හැමදාම දෙනවා ඒත් අපිට අල්ලන්නේ නැහැ. ප්‍රයෝජන අධිකයි ඉර එළිය. හඳ එළිය සම්පූර්ණයෙන්ම පායන්නේ එක දවසක්. ඒ හින්දා මේ අවබෝධය ඉරෙන් අරගෙන හඳක් වෙලා අනිත් අයට දෙන එක්කෙනා තමයි ඉහළ පරිපාලක නිලධාරියා බවට පත් වෙන්නේ. ඔබතුමා ඊටම හොඳින් මේක විග්‍රහ කරා. මොකද මම ඇත්තටම මේ සර්ට කිව්වේ නෑ කලින් මේක. දැන්
මේ පිළිබඳව හැකිතාක් කෙටියෙන් ලියන්න කියන එකේදී මේ සමාන්තර දේශන කරන විද්වත්තු ගණනාවක් මේ හා සමානව ඉන්නවා. එතෙන්දී ඒ අය කොයිම වෙලාවකවත් කියලා තිබුණේ නැහැ මේකේ වචන සංඛ්‍යාව කොච්චරද කියන එක. දැන් සර් කියන්නේ මේක හැකිතාක් කෙටියෙන් කිව්වම උපරිම 10කට වත් යනවා නම් ඊට එහා යන්න එපා කියලා. ඉතින් මේක නමුත් මේ එක අධ්‍යාපන කොට්ටාශයක කලාපයක එක අවස්ථාවකදී එක්තරා සිංහල විෂය භාර අධ්‍යක්ෂකවරයෙක් විසින් කියලා තිබුණා මේ වචන 15කට වඩා ගියොත් ලකුණු එකක්වත් දෙන්නේ නැහැ කියලා. ඒතකොට නමුත් මේක සිංහල භාෂාව තුළ කොහෙවත් එහෙම මේ නීතියක් හෝ රීතියක් අපිට දකින්න නැහැ. එතකොට මේක අහපු දැන් මේ අපිත් එක්ක ඉන්න සිංහල මේ උපාධිය හදාරලා පශ්චාත් උපාධි සිංහල භාෂාව පිළිබඳ හදාරපු විද්‍යාර්ථීන් අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලෝ මේ අපේ මේ WhatsApp group කරා විවිධ අවස්ථාවලදී මට මේ ප්‍රශ්න යොමු කරා. ඒක වචන 15 කියන එක හරියද? කොහේ හරි තියෙනවද? මම මමත් දැනුවත් නැහැ. එතුමයි කියන්නේ ඇත්තේ මේක වචන 15කට එහා ගියොත් මේක තනි වාක්‍යයකට වඩා මේක නිකන් අර සර් කිව්වා වගේ කමාදදා අර සහ නිපාත මේවා ඔක්කොම එක යන කතන්දරයක් මිසක් හැකිතාක් කෙටියෙන් කියන අදහස එතනින් අයින් වෙනවා. ඒ නිසා තමයි සමහර විට විභාග දෙපාර්තමේන්තුව මේ පේපර් මාකින් වලදී ඒගොල්ලෝ අර නිශ්චිත නීති පද්ධති හදනවනේ. අන්නේ නීති පද්ධතියකට එහෙම නීතියක් යොදලා ඇති සමහර විට කියන අදහස ගත්තේ. ඊට පස්සේ දැන් මම මේ පිළිබඳව නැවත විභාග දෙපාර්තමේන්තුවෙනුත් අපේ විෂය අධ්‍යක්ෂකවරු සම්බන්ධ වෙනම කතා කරලා කිව්වා මේගොල්ලෝ කිව්වා නෑ එහෙම රීතියක් දාලා නෑ. නමුත් වාක්‍ය ටිකක් දිග වගේ පේනවා නම් ලකුණු දෙන්න එපා කියලා තියෙනවා කියලා. ඒ නිසා ඒක මේ පැහැදිලිව සර්ගෙන් දැනගන්න කැමතියි මම. එහෙම සිංහල භාෂාවේ යම් ප්‍රීතියක් තියනවාද? එහෙම නැත්නම් ඇත්තට මේ හැකිතාක් කෙටියෙන් කියන හින්දා දැන් අපේ මේ බලාපොරොත්තු වෙන අය අහනවනේ හැකිතාක් කෙටියෙන් කිව්වම අර නිශ්චිතව කීයද දැන් අපි රෙඩිමේඩ් ක්‍රමවේදයකට නැගිහින් තියෙන්නේ. ඉතින් අර විෂය අධ්‍යක්ෂකවරයාත් එතෙන්දී අදහස් කරන්න ඇත්තේ සර් 15කටත් වඩා වැඩියෙන් ගියොත් මේක වාක්‍යයක් නෙවෙයිනේ. මේක තවත් ඡේදයක් වෙනවා. කියන අදහස පදනම් කරගෙන තමයි ඔහු ඒ අවස්ථාවේ පැහැදිලි කරේ. මම මේකට දීපු උත්තරේ විදිහටත් මම කියන්නේ දැන් සර් කිව්වා වගේ අර වචන තුනක්. ඔව්. ගොවියා කුඹුරේ මේ වැඩ කරනවා. එතකොට ඒක මුළු ඡේදේ තියෙන එක නම් ඒක තමයි වාක්‍ය. ඒක තමයි 10කට යන්න ඕනේ. 10කට යන්න ඕනේ. ඒ නිසා මේ తত্ত্বය තවදුරටත් විග්‍රහ කිරීම ඔබතුමා අද හොඳ ලස්සනට ඒක කරා සර් කිව්වේ මේ 15ට යන්න ඕනෙත් නෑ 10ටත් වඩා. හැකිතාක් කෙටියෙන් කිව්වහම ඔබට දැනෙන ඒක මේ කවුරුත් නිශ්චිත කරන එකක් නෙවෙයි නේද සර්? ඔබට දැනෙන වචන සීමාව පුළුවන් තරම් මේ වාක්‍ය ලියලා තුම තව අඩු කරන්න පුළුවන් නම් තවත් ඔබට පුළුවන් ඒක අඩු කරගන්න. ඒක තමයි හැකිතාක් කෙටියෙන්. ඒ අදහස එතකොට අර සාරාංශය නෙවෙයි මේකේ වචන සංඛ්‍යාව නිශ්චිත නෑ. නමුත් හැකිතාක් කෙටියෙන් කිව්වම ඔබ අර බලාපොරොත්තු වෙන නිසා මේ වචන සංඛ්‍යාවක් පිළිබඳ යම් අදහසක් විතරක් මේ දේශක මේ විෂය පිළිබඳ හදාරමු විද්‍යාර්ථීන් ඒ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් මහාචාර්යවරුන් ඔබට පවසනවා පුළුවන් තරම් අඩු වෙන්න කිව්වම ඔබ බලාපොරොත්තු වෙන හින්දා මෙන්න 15ට වැඩියෙන් ගියොත් නම් හරියන්නේම නැහැ කියන එක. ඒකට 10ට වැඩියෙනුත් යන්න එපා. නේද සර්? ඒක නේද මේකේ මේ රීතියක් හෝ නීතියක් එහෙම පිළිබඳ සම්බන්ධයක් නැහැ. නමුත් මේක ඇත්තම තත්ත්වයක් හිතාක් කෙටියෙන් කියන එකේ අදහස. දැන් අපේ විෂය පාඨමාලාවල අපි හිතමු සිංහල 8 9 10 11 ඔය එක පාඨමාලාවකවත් සාරාංශය 3න් 1 කියලා තියෙනවා. 3න් 1. හැබැයි අවබෝධය පිළිබඳ කිසිම සටහනක් අපේ පාඨමාලාවල නැහැ. හැබැයි හොඳම එක සාරාංශය නෙවෙයි අවබෝධය. ඒ කියන්නේ අර ගුරුතුමා වචන 15ක් ගැන කියන්න ඇත්තේ වචන 15ක් දානවා කියන්නේ ඒකට උපමා රූපක එනවා. ඉතින් මේකම දාන්න වෙනවා. ඒත් දිගයි. ඒකයි මම 10 කිව්වේ 10ත් වැඩි. අති දක්ෂ නිලධාරියා ඡේදය කියුවා වචන 4ෙන් ලියන. එක්කහු අපිට ඔබ ඇවිල්ලා මහදිසාපති කියලා. ඔබට මෙහෙම සංදේශයක් ආවා. ඔබ බැලුවා මොකද්ද කියලා මම ඉඩමක් ඉල්ලන්නේ. මෙය ඉඩම් අංශයට යොමු කරමි. එච්චරයි. මොකද එයා දැන් ඉඩම් අංශයක් කෙනා ඊටු ටික බලන්නේ. මොකද මම ඇවිල්ලා දිසාපති හින්දා මම යවුවා එතෙන්ට. අපි හිතමු කට්ටියක් ඔබට දීර්ඝ සංදේශයක් එවුවා. මේ හැමතැනම දාලා තියෙන සංස්කෘතික මධ්‍යස්ථාන
පාඩු හින්දා වහනවා. ඒකට ඒ නිලධාරීන් ටික දීර්ඝ පෙත්සමක් එවනවා අගමැති ලේකම්ට කියමුකෝ. අගමැති අංශේ බාර ඉතින් අගමැතිගේ ලේකම් ඒක බලලා ඊට පස්සේ ඔහු මේක තනි වාක්‍යයකින් වචන 4කින් අගමැතිට යොමු කරන්න ඕන මේ සංස්කෘතික ශාලා වහන එක හොඳද? එතකොට එතුමා ආයි මොකක්ද ඒ වහන්නේ මට එතුමා දන්නෙත් නැතුව ඇති. එතුමා නොදැන මේක ගිහිල්ලා තියෙන්නේ. එතකොටයි ඔහු මෙහෙම දැන් ලකාවේ වුණා. සියලු මේවල් වහන්න අපේ අදාළ ලේකම්තුමා යවුවා පෞගිය මාසේ. ඔක්කොම නිලධාරීන් කලබල වුණා. මොකද මේක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඇති කරපු ඉතා වටිනා තැනක් ඒ සංස්කෘතික මධ්‍යස්ථාන ටික. මේ උදව්වක් පදව්වක් නැති අහිංසක ළමයින්ට. ඊට පස්සේ අරගොල්ලෝ උද්ඝෝෂණය කරගෙන එනකොට ලේකම්ට යවුවා කට්ටිය සංදේශේ. ලේකම්තුමා ගිහිල්ලා අගමැතිතුමාට කිව්වා මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. වහාම අගමැතිතුමා ඒක අවලංගු කළා. ඒක එතකොටයි එතුමා දන්නේ. ලේකම්තුමා කියෙව්වා ඒක ඔක්කොම දේ අගමැතිට කියන්න බෑ නේද? වැඩක් නැහැ ඔක්කොම කියලා. අන්න ඒ වගේ මේක වචන 6 උනත් වැරද්දක් නැහැ. කිසිම තැනක අවබෝධයේ වාක්‍යයේ වචන ගාන ලියලා නැහැ. එතුමා වචන 15ක් කියලා කියන්නේ නැත්තේ ඊට එහා ගියොත් මේක දිග වැඩි වෙන හින්දා. ඒකට ලකුණක් දෙන්නම බැරුව යන හින්දා. මම කියන්නේ වචන 15ත් වැඩි. ඒක වචන 10ටත් අඩු වුණා නම් තමයි හොඳ. ඔහු තමයි නිලධාරියා. ඔහු ඒක දිහා බැලුවා. දැන් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ උපදේශකයා හිටියේ ආර්.එල්. බ්‍රෝහියර්. ලංකාවේ මහපැරකුම්බලට මහසෙන්ලට ධාතු සේනලට පස්සේ පහළ වෙච්ච වැව් ගැන දැනගෙන හිටපු එකම විදේශීය සුද්දා ආර්.එල්. බ්‍රෝහියර්. ඩී.එස්.ගේ මේ පරිමාර්ග උපදේශකයා. එතකොට බ්‍රෝහියර් ඩී.එස්.ට දුන්න උපදේශ වාක්‍යයෙන් ලියලා තියෙනවා. වචන 4යි. ඩී.එස්. එක ග්‍රහණය කළා ඔහු කිව්ව විදිහට යෝදෑල සංවර්ධනය කළා. අදත් ඒ බෝඩ් එක තියෙනවා. මේ ඩී.එස්. සේනානායක කෘෂිකර්ම ඇමති යටින් තියෙනවා ආර්.එල්. බ්‍රෝහියර් මේ උපදේශක. ඒ වගේ තැනකට ඔබ ගේන්නයි මේවා හදන්නේ. දැන් මම මේ නැති වෙච්ච මැරිච්ච බ්‍රෝහියර් ගැන කිව්වේ දැන් ඔහු කියපු දෙයකින් ලංකාවට විපතක් වුණේ. ඒත් ඔබ දන්නවා ඇති දැන් ඇමති කැමති මොකද්ද? ඇමති කැමති දේ අපි උපදේශකයා ලියන්නේ ඇමති කැමති දේ. බ්‍රෝහියර් ලිව්වේ ඩී.එස්. කැමති එක නෙවෙයි. මේ සත්‍ය කුමක්ද කියන එක. ඒක තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. හැකි තරම් කෙටි කරන්න හැකි තරම්. මම හිතන්නේ සර් ඊටමත් පැහැදිලිව ඔබට අවබෝධ කරලා දුන්නා. මොකද ඔබ අවස්ථා ගණනාවකදී මේ වචන සංඛ්‍යාව පිළිබඳව විස්තර අහලා තිබිච්ච නිසා තමයි මම අපේ ජේෂ්ඨ කතිකාචාර්යතුමත් එක්ක මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ මේ පිළිබඳව කරුණු විමසලා බැලුවේ. ඉතින් මට මේ වෙලාවේ මතක් වෙනවා සර් මම මහත්මා ගාන්ධි චරිතාපදානයේ කියවනකොට එක තැනක තිබුණා මේ අවබෝධයම තමයි එතෙන්දී මම සර් කියපු එකට තවත් පොඩි නිදර්ශනයක් උපමාවක් විදිහට කතා මේ අපේ විද්‍යාර්ථීන්ට සඳහන් කරන්නේ. මහත්මා ගාන්ධිට පිටු 12කට වඩා වැඩි ලොකු ලිපියක් ලැබුණා එක අවස්ථාවකදී එයාගේ චරිත කතාවේදී සඳහන් වෙලා තිබුණා. ඒ ලිපිය එයා මහත්මා ගාන්ධිතුමා මුල ඉඳලා අගටම සියල්ල කියවලා ඉවර වෙලා ඒක අමුණලා තිබ්බ අල්පෙනෙත්ත ගලවලා අල්පෙනෙත්ත මේස උඩින් තියලා අර ලියුම් ටික අර කඩදාහි ටික උතලා කුණු බක්කියට දැම්මලු. ඒතකොට ඒක බලාගෙන හිටපු දැන් මහත්මා ගාන්ධිතුමාගේ දැන් පියන් කෙනෙක් ඉන්නෝනේ එතන ඒ කාර්යාලේ කවුරු හරි සේවකයෙක්. ඔහු ඇවිල්ලා අහලා තිනවා මේ ගාන්ධිතුමා ඔබතුමා අච්චර අර පිටු 12ක විතර මහා සංදේශයක් ඔක්කොම කියවලා ඉවර වෙලා ඒකේ තිබ්බ කිසිම දෙයක් ගන්නෙ නැතුව ඒක කුණු බක්කියට දැම්මා මේ අල්පෙනෙත්ත ගලවලා මේසෙ උඩ තියාගෙන කියලා. මහත්මා ගාන්ධිතුමා ඒ වෙලාවේ ප්‍රකාශ කරලා තිබුණේ සර්
ඒ මුළු ලිපියම ගන්න තිබුණේ මේ අල්පෙනිත්ව විතරයි කියලා. එතකොට ඇත්තටම ඒ නිසා ඔබට පැහැදිලි වෙනවා ඇති මේ මුළු වචන මහා ප්‍රමාණයක් තිබුණාට මේකෙන් ගත යුතු දේ ඊටාම පැහැදිලිව ගන්න. මම මේ අත්දැකීමෙන් අපි රජයේ සේවයේ ඉන්නකොට අපි දකින්න දේවල් තමයි සමහර අය මේ පෙත්සම් ලියාගෙන එනවා, ලිපි ලියාගෙන එනවා. ලිපි ලියාගෙන ඇවිල්ලා ලිපිය කියලා බැලුවාම ලිපියේ තියෙන මේ අල්ලපු ගෙදර එක්ක රණ්ඩු වෙනවා, ගහ ගන්නවා. මේ කතන්දරේ පිටු 3ක 4ක ලිපියක්. හැබැයි එක තැනක තියෙනවා එතන වැටමයි මේ කොස් ගහක් තියෙනවා. ඒ කොස් ගහ ආයේ ගෙඩි ඒගොල්ලෝ කඩා ගන්නවා. අපි කඩා ගන්නවා ගහ අපේ කියලා. එතකොට දැන් ඇත්තටම මේකේ මේ මුළු ලිපියෙම අර මිනිස්සයා වතුර විසි කරනවා උයලා මේ පැත්තට මේ වගේ විවිධ කරුණු කාරණා තියෙනවා. නමුත් මේ ප්‍රාදේශීය ලේකම්වරයාට මේ ලිපිය යොමු වෙන්නේ පැහැදිලිව මේ මුළු එකම ගත්තයින් පස්සේ අවසානයේ මේ වැටේ මේ කපුටෙක් විසින් නැත්නම් වගුලෙක් විසින් පැල කරන ලද කොස් පැලයක් විශාල වෙලා දැන් ගහක් බවට පත් වෙලා. දැන් මේ ගහේ අයිතිය පිළිබඳ ගැටලුවක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ මුළු ලිපියම කියලා ගත්තාම අර සර් කිව්වා වගේ මේක ඉඩම්මංශයට යොමු කරන්න කිව්වා වගේ. මේකේ තිබුණේ එතකොට මේකේ මායිම් ප්‍රශ්නයක්. එතකොට මේක ඉඩම් නිලධාරියට යොමු කරලා මේ මායිම් පිළිබඳව යම් වාර්තාවක් ලබා දෙන්න කියන එක තමයි ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය වුණේ. එතකොට ඒක තමයි අර හැකිතාක් කෙටියෙන් ලියනවා කියන එක ප්‍රායෝගිකව ගත්තාම තියෙන්නේ. එතකොට මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ මෙහෙම වෙන්න හේතුව වෙන්නේ ඇත්තටම මෙන්න මේ සංසිද්ධිය. මේ සංසිද්ධිය උපයෝගීකටගෙන තමයි මේ தත්ත්වය තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ අර තනි හැකිතාක් කෙටියෙන් ලියන එක පිළිබඳව එතකොට මේක ප්‍රගුණ කරන්න කල යුත්තේ බොහෝ වෙලාවට මේ වගේ ඡේද ගණනාවක් අරගෙන ඒ එක් ඡේදය ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර ඇසුරින්ම අපිට ඡේද තියෙනවානේ. එතකොට දැන් ඒ වගේ ඡේදස හැකිතාක් කෙටියෙන් මෙහෙම ලියලා පළපුරුද්දක් ලබන එක විදිහට නේද මේකේ වඩා සුදුසු දේ විදිහට ඔබතුමා අදහස් කරන්නේ. මේක පුහුණු වුණොත් අර ගාන්ධීතුමා ඇල්පෙනෙත්ත විතරක් ඉතුරු කරගත්තානේ. මම හිතන්නේ ඒක චීන ඇල්පෙනෙත්තක් වෙන්න බෑ. මොකද චීන එකක් නම් ඔච්චර කල් පවතින්නේ නැහැ. මොකද චීන හදපු දේවල් වලින් චීන මහා ප්‍රාකාරය හැර වෙන මොකුත් හරියට හැදුවේ නැහනේ. ඉතින් අඩුතරමින් ඇල්පෙනෙත්තවත් ඉතුරු වුණා ඒක චීන නොවන හින්දා. අර ඔබතුමා කිව්වා වගේ මොකද ඔබතුමාත් විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙක් මටත් වඩා මේකට අත්දැකීම් තියෙන අපිට එන සංදේශවල දැන් අර ඔබ කිව්ව නිදර්ශනේ කුණු දානවා ඔක්කොම තියෙනවා. ප්‍රශ්නේ වෙයි කොස් ගහ. දැන් එයාට තිබුණා නම් ඒ ලියන එක්කෙනාට අවබෝධයක් අපේ වැටමායිමේ කොස් ගසක් තිබේ. එහි අයිතිය පවරා දෙන්න. එච්චරයි. ඒක තමයි යාගේ සාරාංශය. හැබැයි ලියලා තිබුණේ යාගොල්ලෝ කුණු දානවා මේගොල්ලෝ කුණු දානවා අපි වැටවලට ගහ ගන්නවා දැනටපත් දෙන්නේ මැරුණා ඕනේ තියෙන්නේ. ඒ වුණාට නිශ්චිත දේ අච්චරයි. ඒ හින්දා මේ අවබෝධය කියන එක මම ඔබතුමාට කලිනුත් කිව්වා අපි ඉස්කෝලවල සාරාංශ උගන්වනවානේ. ඒ සාරාංශ උගන්වන එකත් වැඩක් නැහැ. අනාගතේ ඒක ඉවත් කරලා මේ අපි කතා කරන එක දාන්න ඕන. තනි වැකියකින් ලිවීම. මොකද සාරාංශ කරන්න එනවා අඩුයි ජීවිතේදී. ඒ විභාගෙදි විතරයි. හැබැයි දැන් රචනා ලියන්න දෙන්නෙත් නෑ විභාගයකදී. රචනාවකින් පුරුදු පුහුණු කරන එකම දේ යම් ප්‍රස්තුතයක් පිළිබඳ ඔහුට විචාර බුද්ධියක් තියෙනවද? ඒක හොඳයි ඒ විභාගෙට යන්න. ඊට පස්සේ වැඩක් නෑ. යාට යම් ප්‍රශ්නයක් දිහා බැලුවම ඒකට අවශ්‍ය විදියට කතා කරන්න වටහා ගැනීමේ ඥානය. සාරාංශයෙන් අපි උසස් පෙළ දක්වාම සාරාංශය කළේ අර කිව්ව විදියට 3න් 1ට සාරාංශ කළා. දැන් මට පේනවා මේ ඡේද සාරාංශ කරගෙන මම කළාම මගේ අතින් සාරාංශ වෙන්නේ 3න් 1ට අඩුවේ. අඩුවේ. හැමදාම අඩුවේ. ඊට පස්සේ මං ළමයින්ට කියනවා හිතුරේට දයන්න කයන් තයන්නේම තියෙන්නේ යයන්න ඒව ටිකක් දාලා දික් කරගන්න. හැබැයි අර මං කිව්ව එක තමයි හරි කොටයි. සාරාංශය කියන්නේ එන්න කොට වෙන්න ඕන දෙයක්. අවබෝධය මේ අපි දැන් කතා කරන එක ඒක තමයි නියම. ඒකෙන් තමයි අපිට මේ විදුහල්පති භූමිකාවකදී එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් භූමිකාවකදී අඩු වචන ප්‍රමාණයකින් අඩුවෙන් කීම. මට මතකයි ඔය මහා
උමග්ග ජාතකේ අන්තිම කොටසේ තියෙනවා මහෝසද පඬිතුමා පිරිමියෙක්නේ. එයාට මුණ ගැහෙනවා පරිබ්‍රාජිකාව කියලා ගැහණියක්. පොත ඉවර වෙන්නේ එතන. එතෙන්ට ආවට පස්සේ මහෝසද දකින්න පරිබ්‍රාජිකාව හිතනවා මෙයාද මේ ලෝකේ මහා මොලකාරයා. මම බලන්න මෙයාගේ අවබෝධය කියලා එක පාරටම ඔහු දිහා බලලා ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ප්‍රශ්නේ ඇහුවේ කටෙන් නෙමෙයි. එයා එක පාරටම එයා දිහා බලලා අත මෙහෙම කළා. එතකොට උත්තරේ අවබෝධය දුන්නේ මහෝසද මෙහෙම. ඊට පස්සේ ඇගේ ඊළඟ ප්‍රශ්නේ ඒත් කටෙන් නෙමෙයි. කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කපන විදිය පෙන්නවා. එතකොට මහෝසද බඩ පෙන්නවා. මේක බලන් හිටියා රාජ්‍ය ඔත්තු සේවය. ඒගොල්ලෝ දැක්කා මහෝසද ආවා මෙහෙම ඇහුවා. අරයා මෙහෙම අත කළා. කොණ්ඩේ කපන්න කිව්වා. මෙහෙම දෙයක් කරන්න කිව්වා. මහෝසද බඩ පෙන්නවා. රජුරෝ කලබල වුණා. මේ දෙන්නගෙන් කුමන්ත්‍රණයක්. කිසි වචනයක් නැහැ. පරිබ්‍රාජිකා වෙන්න කියලා ඇහුවා වෙනම. මහෝසදගෙන් මෙහෙම ඇහුවේ මොකද්ද? එයා කිනා වෙලක මං ඇහුවේද? එතුමා කලින් වැඩ කළේ වේදේහ රජුරවන්ටනේ. පඩි හම්බ වෙනවද? එතකොට එයා මොකද්ද කිව්වේ? මෙන්න මෙච්චරයි. තුන්නු පඩිය දෙන්නේ නැහැ. චූලනිට ලැබෙන්නේ නැහැ මට මෙච්චරයි. මං එතකොට කිව්වා බෙල්ල කපලා නෙවෙයි කොණ්ඩේ කපලා පැවිදි වෙන්න. මොකටද ඔය රැවටෙන්නේ දේශපාලකයන්ට? එතකොට මහෝසද බඩ පෙන්නලා කිව්වා රකින්ට බඩවල් ගොඩක් තියෙනවා. ඊට පස්සේ උත්තරේ දැනගත්තා චූලනී බ්‍රහ්මදත්ත. ඒකෙන් තමයි චූලනී බ්‍රහ්ම දැනගත්තේ කුමන්ත්‍රණයක් තිබිලා නැහැ. දැන් ඔතන ඔය චූලනී බ්‍රහ්මදත්තට හිටියනම් ඔය අපි හිතන જાති කේවට්ටේ මරනවා මහෝසදව. දෙන්නම මරනවා. අතුරුදහන් කරනවා. මොකද මුන් දෙන්න එකතු වෙලා මොලකාරයෝ දෙන්නෙක්නේ. මේ කුමන්ත්‍රණයක් කළා. ඇත්තටම ඔබට සාහිත්‍යයේ ඇත්ත තියෙනවා. දැන් වචන කීයක් ගියාද කියලා බලන්න. වචන නැහැනේ. අත මෙහෙම කළා, මෙහෙම කළා, අත දික් කළා, කැපුවා, බඩ පෙන්නවා. ඔත්තු සේවයට එක තේරුනේ ගොන්තාලෙට. එහෙනම් ඔබ වචන 15ක් යනවා කියන්නේ ඒක රස්තියාදු වැඩි. හැකි තරම් සංක්ෂිප්තව. හැකි තරම්. එහෙනම් මේ කටයුත්ත ඇත්තටම මේ රාජ්‍ය නිලධාරියෙක් වෙනකොට අවශ්‍යයෙන්ම වෙන්න ඕන. හැබැයි සමහර වෙලාවල් තියෙනවා සමහර නිලධාරීන්ගේ දරදඬු ගති තියෙනවනේ. ඒ දරදඬු ගති වලදී මම දැක්ක එක ඡේදයක තියෙනවා එක ගුරුවරයෙක් පත් කරනවා ඉස්කෝලේකට පුහුණුව සඳහා. ඒ අදාළ කතිකාචාර්යවරයා මෙයා යවනවා. ඉතින් ඒ ඉස්කෝලේට ආවා එකට යන්නකෝ. එයා ගිහිල්ලා විදුහල්පති මෙයාට දෙනවා සාමාන්‍ය පෙළ ගණිත පන්ති. ගණිතේ. එයාට ඒක බෑ. පුහුණු වෙන ගුරුවරයෙක්ට දෙනවා. එයාට ටික දවසකින් පේනවා මට බෑ. ඉතින් ඔහු තේරුම් ගන්නවා මට බෑ. ඔහු ගිහලා ප්‍රින්සිපල්ට කියනවා මේ මට බෑ මේක. මට පොඩි පන්තියක් දෙන්න කියලා. එයාගේ නම් බෑ. ඊට පස්සේ එයාගේ අධීක්ෂණයට තව උපාධ්‍ය ගුරුවරයෙක්ට ලොකු එක්කෙනෙකුත් පත් කරනවා. අන්තිමට මෙයා තමාගේ ප්‍රධානාචාර්යවරයාට දැනුම් දෙනවා ඇවිල්ලා මේක ලිහිල් කරන්න. ඔහු ඇවිල්ලා කිව්වට ප්‍රින්සිපල් ගණන් ගන්නෑ. අර මෙයාව නිරීක්ෂණය කරන එක්කෙනා කියනවා මං උදව් කරන්නම්. හැබැයි විදුහල්පතිගේ තීරණයට එහා මට යන්න බෑ. බෑ. ඊට පස්සේ අපෙන් අහන්නේ ඒ විදුහල්පතිවරයා අරබයා ඒ ආචාර්යවරයාට කළ හැකි දේ කුමක්ද? කළ හැකි දේ තිබුණේ ඔතන නෙමෙයි ඔయిత කලින්. ඔහුට තිබුණා ලිපියකින් දැනුම් දෙන්න විදුහල්පතිතුමාට මෙයා දාන්න ඕන මේ පන්ති වලට. මෙයා අරකට දාන්න එපා. ඒක නොකර ඒ ආචාර්යවරයා කලේ ඔහේ යවුවා. ප්‍රින්සිපල්
ඕන උනේ ඒකට ගුරුවරයෙක් නැහැනේ. මෙයා අදාලා මේ ගුරුතුමාගේ ගුරු ගෞරවෙත් නැති වුණා. ශිෂ්‍යයින්ට ජාතික විභාගයකට පෙනී හිටින අයට ශිෂ්‍ය පිරිසක් අනිවාර්ය විෂයක්. අනිවාර්ය විෂයක්. ඉතින් ඒ ගුරුවරයා කොච්චර ශ්‍රේෂ්ඨද බලන්න. ඔව්. ඕක ගිහලා ප්‍රින්සිපල්ට කිව්වා මේක ජාතික තලයේ විභාගයක්. මේක මට බෑ. ඒ වගේ දරදඬු නිලධාරීන් ඉන්නවා. ඒ දරදඬු නිලධාරීන්ට ඒක අවබෝධ කරගන්න අර ගුරුතුමා ගියාට ඉඩ දුන්නේ නැහැ. යවුවා මට බෑ කියලා. ඒ හින්දා ඒ ආචාර්යවරයා මේ අවබෝධය හදාරලා තිබුණා නම් ඔහු ආවට ගියාට ළමයි යවන්නේ නැහැ. ඒ ගුරු ශිෂ්‍යයා යවන්න තිබුණේ මෙයාට මෙන්න මේ ශ්‍රේණී ගැලපෙන්න. උඩ ඒවා දෙන්න එපා. එතකොට අරයට සිද්ධ වෙනවා ඒක චක්‍රලේඛනයක් කියමුකෝ. ඒ අනුව වැඩ කරන්න. එයින්ද මේ ඉදිරියේදී මම හිතනවා අර ඔයගොල්ලන්ගේ දරුවෝ අහනවා නම් ඔබතුමාගෙන් ඡේදයක අවබෝධයේ වචන ගාන කීයද කියලා. තාම ලංකාවේ සාරාංශය ගැන යම් ලිපි ලේඛන තිබුණත් මේක ඊටාම වැදගත් ප්‍රශ්නයක් වෙලා මේකට කවුරුත් පොත් ලියලා නැහැ. පොත් ලියලත් නැහැ, සංඛ්‍යාව නිශ්චය කරලා රීතියක් දාලත් නැහැ. දැන් ඔය අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත්ම පොත ලේඛන රීතිය. ඒ ලේඛන රීතිය ඔබම දෙයක් නැහැ. සඳහන් වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ වාක්‍යයි, උක්තයි, ආඛ්‍යාතයි, මේ සක්කපදයි, විරාම ලකුණු ඔක්කොම තියෙනවා. හැබැයි මේ ඕනම එක නැහැ. සාමාන්‍යයෙන් අපේ තියෙන පුරුද්දක් තමයි අපේ නිතරම විෂය නිර්දේශයට යන අයනේ. ඒකයි අර ඔබෙන් අහන්නේ. ගොඩ දෙකකින් අහන්නේ වචන ගාන කීයද? ඒකට එතෙන්ට ලඝු වෙන්න ලඝු වෙන්නයි හදන්නේ. එහෙම ලඝු විය යුතු දෙයක් නෙවෙයි. නෙවෙයි. කෙටි විය යුතු දෙයක්. ඉතා පැහැදිලිව අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා ඔබට ඒ පිළිබඳ අවබෝධය ලබා දෙන්නේ නැති. ඉතින් අත් වශයෙන්ම ගුරු අධ්‍යාපනඥවරුන් බඳවා ගැනීමේ තරග විභාගයේ තිබ්බ පහුගිය 2015 වර්ෂයේ තිබ්බ කේස් ස්ටඩි එකක්. සිද්ධි අධ්‍යයනයේ කොටසක් තමයි දැන් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා කතා කරේ. ඒ සිද්ධිය ඔබට ලබා දීලා තිනවා අපි. එතෙන්දී ඇත්තටම ඒක පදනම් කරගන්න තිබිච්ච ක්‍රියාවලිය දැන් සර් කිව්වා වගේම දැන් මේ අපි විද්‍යාපීඨයක පුහුණුව සඳහා එහෙම නැත්නම් වසර දෙකක පුහුණුවෙන් පස්සේ ඒගොල්ලන්ව සීමාවාසී ගුරු පුහුණුවකට මාස 10කට අපි පාසල් වලට අනුයුක්ත කරනවා. ඒකට අනුයුක්ත කිරීමේදීම මේ අයට ප්‍රධාන වශයෙන්ම දැන් පහ ශ්‍රේණිය ගත්තොත් ශිෂ්‍යත්ව විභාගයේ ජාතික තලයේ විභාගයක්. ඊළඟට අපස සාමාන්‍ය පෙළ ගත්තොත් මේක සාමාන්‍ය පෙළ කියන්නේ ජාතික තලයේ විභාගයක්. දරුවන්ගේ අනාගතයේ තීරණය කරන දැන් පහ ශිෂ්‍යත්වයෙන් අනාගතයේ තීරණය නොවුනත් දරුවන් දැන් මේක මේ ආධාර සඳහා නෙමෙයිනේ. පාසලක් උදෙසානේ දැන් දරුවෝ පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින්නේ. එතකොට ඉදිරි පාසල ඔහුගේ මොකක්ද කියන එක ඔහුගේ අනාගතයට බලපානවා. එතකොට මේ අපි දැන් සීමාවාසී ගුරුවරු කියලා මාස 10ක් මේ ගුරු ශිෂ්‍යයින්ව පාසල් වලට දාන්නේ ඒ අයට උපාධ්‍යායවරයෙක්ගේ යටතේ තවදුරටත් මේ පිළිබඳ පුහුණුවක් ලබන්න. එතකොට ඒ අයව අපි කෙලින්ම අර ජාතික විභාග වලට ගැනීම සුදුසු නෑ. ඒ නිසා අර කතිකාචාර්යවරයා එහෙම නැත්නම් විද්‍යාපීඨේ පීඨාධිපතිවරයා මේ සැලැස්ම හදනකොට අර සර් කිව්වා වගේම මෙතන නෙමෙයි ප්‍රශ්නේ. අර සිද්ධියේ මූල බීජයයි මේකේ තියෙන්නේ. විදුහල්පතිවරු විවිධ අංශවල ඉන්නවා. ඉතින් එතෙන්දී අපි ඒ සිද්ධිය පදනම් කරගෙන සිද්ධිය අධ්‍යයනය කරමු. නමුත් ඇත්තටම මේකේ නිශ්චිතම ගැටලුව අර සර් කිව්වා වගේ මේකෙදී මෙවැනි සැලැස්මක් සකස් කරනකොට පෝෂිත පාසල් 30ක් නම් ඒ පෝෂිත පාසල් 30 සහ ඒ පෝෂිත පාසල් වලට ගුරු ශිෂ්‍යයින් සීමාවාසී දාන්නේ කී දෙනා බැගින්ද සහ ඒ අයව දැමිය යුත්තේ මෙන්න මේ ශ්‍රේණි වලටයි කියන තොරතුරු සහ එසේ දාන්න පුළුවන්ද එහෙම දාන්න අනුමැතිය පතලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලිඛිතව ලියලා ඔහු මගින් විදුහල්පතිට. එතකොට විදුහල්පතිට දරදඬු තීරණ ගන්න බෑනේ. ඊට ඉහළ නිලධාරියෙක් ඒතකොට නිර්දේශ කරලා තියෙනවා. ඒ නිර්දේශයත් එක්ක විදුහල්පතිවරුන්ගේ මේ පාසලට අපිට මේ පන්තිය දෙන්න පුළුවන්. අන්නේ තීන්දුව අරගෙන ඉන් පසුව තමයි මේ අයව යොදන්න ඕනේ. මේ අර සැලැස්ම. එතකොට ඇත්තටම මේ මට අද හොඳටම ඒක දැනෙච්ච දේ තමයි දැන් මේ කේස් ස්ටඩි කියන එකත් එතකොට කේස් එකක් අපි සිද්ධි අධ්‍යයනය කරනකොට අපේ දැනුම ඊළඟට ශාදු අත විශ්ලේෂණය, ස්මාර්ට් විශ්ලේෂණය, ගැටලු ගස මේ සියලු දේවල් අරගෙන අපි මේ විශ්ලේෂණාත්මකව මේක කරාට ඇත්තටම මේක ඇතුලේ තියෙන්නේ අර අපි කිව්වා වගේම අවබෝධය කියන කොටසම නේද? එතකොට මේ අවබෝධය කියන කොටස තවදුරටත් Tamange දැනුමත් එකතු කරගෙන අපි ඡේදාශ්‍රිතව ගත්තාම තනි වාක්‍යයකට යනවා. දැන් සිද්ධි අධ්‍යයනය වලට යනකොට අර ඒකේ තියෙන සිද්ධියත් අපි ගාව තියෙන දැනුමත්
සමාජයේ තමන් ලබලා තියෙන පෘතුල අධ්‍යක්ීම් ප්‍රමාණයත් එකතු කරගෙන ඒකට පිළිතුරු ලබා දීමක් නේද සර් සිද්ධි අධ්‍යයනයෙන් කෙරෙන්න ඕනි කියන එක ඒ පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. ඔව් දැන් අපි අර කතා කරපු කාරණාවම ගත්තොත් අර විශ්වවිද්‍යාල කතිකාචාර්යතුමා එයා ඔබතුමා කිව්වා වගේ ඉස්කෝල තේරුවේ නැහැ. එයා ඉස්කෝල ටිකක් නම් කළා යවුවා. අඩුතරමින් විදුහල්පතිට කලින් කතා කරලා කොයි විදියේ ගුරුවරුද ඔබට ඕන. ඔද ඔබ කිව්ව විද්‍යාලේ ගණිතාංශයේ ගුරුවරයෙක් අනුප්‍රාප්තිකය රහිතව නිදහස් කරලා තිබුණේ. ඉතින් ප්‍රින්සිපල්ට ඕන ඒකට සක්කයක් ගහගන්න. එයා අර ගුරුවරයා සක්කය හැටියට පාවිච්චි කළා. ඒක ප්‍රින්සිපල්ගේ වගකීමක්. එයාට මෙයාට පුළුවන්ද මෙයාට බැරිද මට වැඩක් නැහැ. මට ආව ළමයි ගුරුවරයෙක් ගණිත පුළුවන් අදදාම් දැම්මා. ඒක එතනමත් ඔහුත් වැරදි. ඔහුටත් තිබුණා ඕන නම් ඒ සිද්ධිය තුල ඒක අධ්‍යයනය කරන්න. කොහොමද කැමති මොන පන්තියටද? ඒත් ඔය අර මෙයා දරදඬු විදුහල්පතිවරයෙක් ඒක දාලක් තිබුණා මම හිතන්නේ උත්තරේ ඒකට කොහොමද ප්‍රින්සිපල්ට අර ආචාර්යවරතුමාට කරන්න තියෙන දේ. මං කිව්වා ඒක යාට දැන් කරන්න බෑ. ඒ නිසා මේකෙදි මේ කේස් එක ස්ටඩි කිරීමේදී කේස් එකට ඉහළට යන්න වෙනවා. ඔහු නැත්තම් ඔහුට එන්න වුණා නේද ඉස්කෝලේට? ඔහුට එන්න උනේ කාගේ වැරද්ද හින්දාද? ඔහුගේ වැරද්ද හින්දා. නැත්තම් එයා උගන්වන්න ගිය ළමයා ඉන්න ඉස්කෝලේට ආචාර්යවරයා එන්න ඕන නැහැ. මෙයා ආචාර්යවරයාට එන්න කිව්වේ මෙතන මට ප්‍රශ්නයක්. ඇත්තටම ඒ දුන්නු එකේ වටිනාකම තමයි ඒක මේ ගුරුවරුන්ට විතරක් නෙමෙයි. ඔබ ගුරු ආචාර්යවරයෙක් වුණොත් මොකක් හරි පීඨයක ඔබ දැනගන්න ඕනේ මන් දාන ගුරුවරයා කොහෙද ආයිද දන්නේ මේ ගුරුතුමා අතරමං වෙයි. කලින් සැලසුම් කිරීම උනේ නැහැ. ඒඳ අර නොහික්මුණු විදුහල්පතිවරයා තමන්ගේ තීරණය ගත්තා. ඒ හින්දා මේ සිද්ධි විභාග කරද්දී මට මතකයි තවත් එකක් හම්බුණා මට ඔබතුමා මට පැවරු ලිපි ලේඛනවල ඒකේ තිබුණේ විද්‍යාපීඨ ගොඩනැගිල්ලක් ආයතනය. ඒ ආයතනේ නේවාසික ආචාර්යවරුන්ට ඉන්න තැන් නැහැ. ඒගොල්ලෝ ටික දෙනෙක් ඉන්නවා අනිත් අය තැන් තැන් වල ඉඳලා එනවා. ඊළඟට වතුර නැහැ. ලිදක් තියෙනවා ලිදට ජල මෝටරයක් නැහැ. පරිගණක තියෙනවා ගොඩක් කැඩිලා. ළමයි පාඩම් කරන්නේ තදබදයෙන් යුක්තව පන්ති කාමරවල. විදුලිය බිඳ වැටෙනවා වැසිකිලි අඩුයි. පාසුකම් දීලා නැහැ ලීබඩුත් නැහැ මෙලෝදයක් නැහැ. ඒකට ආධාර මුදලක් දෙනවා රජේ. ඉතින් ඔබට යෝජනා කරනවා ඒ ආධාර මුදලේ ප්‍රමුඛතාව මොකක්ද? ප්‍රමුඛතාව මොකක්ද? ඉතින් ඒක එකවරක් කියවුවම ඒකේ පළවෙනි ප්‍රමුඛතාව අර ආචාර්යවරුන්ට නේවාසිකාගාරය තියෙන්න ඕන. මොකද ආචාර්යවරු එළියේ ඉන්න හින්දා ඉන්න අයට වැඩ පැවරෙනවා මේගොල්ලෝ බලාගන්න. මේගොල්ලෝ ඒ ලිපියෙම තියෙනවා. ඒකට උකටලි. ඒක ඕනාට පාඩ තමයි ඉන්නේ. අනික එන ගුරුවරයාත් ඒකෙම තියෙනවා. ඔරලෝසුව බලබලලු ඉන්නේ. යන්න බලාගෙන. ඒඳ ඉස්කෝල එක ඊටාම වැදගත් පිරිස ගුරුවරුනේ. ඒඳ මේ ආචාර්යවරු අපේ පෙරදින විශ්වවිද්‍යාලයේ තෝන තරම් ආචාර්ය නිවාස තියෙනවා. ඒ ආචාර්ය නිවාසයේ ඉඳලා තමයි ආචාර්යවරයා එන්නේ උගන්වන්න. බහුතරයකට මේ නිවාස තියෙනවා. බහුතරයකට. ඉතින් ඒක මේ අපේ කන්නංගර මැතිතුමා පාසල හැදුව ගුරු නිවාසයක්. අඩුතරමින් විදුහල්පතිට නිවාසය දුන්නා. ඉතින් ඒකේ ප්‍රමුඛතාව විදියට අපි තෝරගන්න ඕනේ මෙන්න මේක තමයි මේ සිද්ධි අංක 1. 2 තමයි ළමයින්ගේ ජලය සනීප ආරක්ෂාව. ඒක අංක 2. ජලය, විදුලිය, වැසිකිලි. ඒකේ ජල මෝටරයක් දම්මන්න ඕන. ඊළඟ ජලය නිරන්තරව අර වැඩි ප්‍රමාණයක් එන වෙලාවට අර වතුරයි මේ වතුරයි දෙකම දාන්න ඕන. ඊළඟට මේ ඉස්කෝලේට මුරකාරයෙක් නැහැනේ. මුරකාරයෙක් නැහැ, වැටක් නැහැ. වැට කැඩිලා ආරක්ෂාව පිළිබඳ ගොන්නුයි පාරේ තරුණේ ඔක්කොම රිංගනවා.
එතකොට මේකේ දෙක ජලය. තුන්වෙන්න තමයි පරිගණක. අවශ්‍යම දේවල් නැහැ. ඊළඟට ලී බඩු. ඔන්න ඔහොම ප්‍රමුඛතාව. දැන් ඔබට පේනවා ඇති අපේ රටේ දේශපාලන වාසි හින්දා අපි යම් දේවල් ඇමතිවරු තීරණය කරනවා. ඇමතිවරු තීරණය කරලා අධිවේගී මාර්ග හදනවා ඕන නැති පළාත්වලට. ඒකේ ප්‍රතිඵලය ණය කන්දක් ගොඩ ගැහෙනවා. අවශ්‍යම මාර්ගය නැහැ. දැන් හම්බන්තොටට හදපු පාරවල් වල හම්බන්තොට යන්න මිනිස්සු නැහැ, කාර් නැහැ. පාර තියෙනවා ඇමරිකාවේ වගේ. දැන් හොඳට ගියාම පේනවා යෝධ පාරේ අපේ කාර් එක විතරයි. ඒක ප්‍රමුඛතාව නෙවෙයි. යන්න ඒ වගේ ඒවාට උපදෙස් දෙන නිලධාරීන් පිහිටවන්න ඕනේ. හැබැයි මේ යන ක්‍රමේ නම් බෑ. සර් කිව්වා වගේම ඒක දැන් අපි ඇත්තටම ඔය දැන් සර් ඔය කතා කිව්වෙත් 2015 ගුරු අධ්‍යාපනඥවරු මේ එහෙම නැත්නම් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සහ විවෘත තරඟ විභාගය කියලා විභාග දෙකක් පැවතුණා. ඒකට විවෘත තරඟ විභාගයේ කේස් ස්ටඩි සිද්ධි අධ්‍යයනයේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි ඔය ප්‍රශ්න ටිකත් එක්ක අපි සාකච්ඡා කරේ. මීට කලින් අපි ඒ පිළිබඳ සාකච්ඡාවක් මම ඔබත් එක්ක සාකච්ඡාව කරලා තියෙනවා. නමුත් අද දවසේ මේ සර්ත් එක්ක මම තවදුරටත් මේක සාකච්ඡා කරේ ඒ උත්තර කොතරම් දුරට සාධාරණද කියලා අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාගේ ඇහින් දැකීම. ඉතින් ඒ අපි මේ බර තැබීම තුළ මේ සිද්ධි අධ්‍යයනයේදී මේ සිද්ධි වල ඔය කියපු ප්‍රමුඛතාවය පිළිබඳව මම කතා කරද්දී ඔය මේ සර් කතා කරපු සහ මේ දෙක අතර දැන් ඔබට පේනවා සහ සම්බන්ධතාවය ඉතා පැහැදිලි. ඒතකොට ඔබගේ පිළිතුරේ බලාපොරොත්තු වෙන්නේ ඔකම තමයි. දැන් මම වෙනම මේ සිද්ධිය ගැන කතා කරා. සර් නැවත මේ සිද්ධිය ගැන කතා කරා. නමුත් අපි දෙන්නගේම උත්තර ටික බැලුවාම එකම පිළිතුරක්. එතකොට මේක සර් එක්ක අද දවසේ ඇවිල්ලා තමයි මේ මොහොතේ තමයි මම මේක කතා කරන්නේ. එතකොට ඔබට පැහැදිලි වෙනවා මේවට නිශ්චිත පිළිතුරු තියෙනවා. ඒ පිළිතුරු වලින් වෙනත් පිළිතුරු ලිව්වොත් ඔබට ලකුණු හම්බ වෙන්නේ නැහැ. මම ඔය උදාහරණෙම සර් මේගොල්ලොත් එක්ක කතා කරා මේ අධිවේගී මාර්ග පිළිබඳ අපේ ලංකාවේ. සුද්දා එක කියන අංකය දුන්නේ කොළඹ නුවර පාරට. ඒකට හේතු උනේ මේ නුවර ප්‍රදේශයේ තිබ්බ මේ කඳුරට තිබ්බ කුළුබඩු ටික තේ ටික කොළඹට ගෙනිහිල්ලා ගෙනිය ගන්න ඕනේ. ඊට පස්සේ කොළඹ වරාය තමයි මෙයා සංවර්ධනය කළේ. ගාල්ලේ වරාය නෙවෙයි. අපේ දේශපාලඥයෝ ගාල්ලේ වරාය සංවර්ධනය කරපු කියලා. 1870 ආණ්ඩුකාරවරයෙක් කිව්වා නෑ කියලා. එයාලා හදපු ජැටිය තමයි කොළඹ වරාය පළවෙනි ජැටිය. එතකොට එයාට ඕනේ උනේ එතකොට මේ නුවර තිබ්බ මේ බඩු ටික ඒගොල්ලන්ගේ ප්‍රමුඛතාවයේ උනේ කොළඹට ගේන එක. නම් එක මාර්ගයේ කොළඹ නුවර. දෙවෙනි ඒ හින්දා කෝච්චි පාරකුත් හැදුවා. දෙක මොකද උනේ කොළඹ වරාය සංවර්ධනය කළා. මොකද යුරෝපයට මේ බඩු ටික ගෙනියන්න කොළඹ වරාය සංවර්ධනය කරාම සේදමාවත දිගේ මොකද 1860 තමයි සර් මේ දන්නවා මේ පිළිබඳව සූවස්සැල අලුතෙන් නිර්මාණය වෙන්නේ. ඒතර සූවස්සැල නිර්මාණය වෙනකොට යුරෝපයට අර අප්‍රිකාව වටේ යන්න තිබ්බ ගමන නතර වෙලා මේ සූවස්සැල හරහා යන කෙටි මාර්ගයක් නිරූපණය වෙනවා. ඒතර යුරෝපයට මේ ආසියාවේ බඩු ටික ගෙනිය ගන්න හොඳම තැන කොළඹ වරාය. ඒතර මේ සුද්ධ හදපු කොළඹ වරාය තමයි අද අපි මේ වෙනකොට මේ විවිධ මතිමතාන්තර වලට වාචනය වෙමින් පවතින්නේ. ඒතර නමුත් සුද්ධ මේක ඉතා හොඳින් ප්‍රමුඛතා ලේඛනයක් ඇති කරගත්තා. දැන් අපි අර සර් කිව්වා වගේම දැන් මම කතරගම මේ මොණරගල පැත්තට යනකොට අධිවේගී මාර්ගයේ මම යන්නේ නැහැ. යන්නේ නැති වෙන්න හේතුව මට නිින්ද යනවා. මොකද වෙන වාහන නැහැ. තනි කෙලින් පාර තියෙනවා. අක්කරයක් විතර පාර පළලට තියෙන නිසා මේක මේ ලොකු පළලට තියෙනවා. තනි මම කාර් කියලා ඔගෙන යනකොට මට මේක නිින්ද යනවා. දැන් මම බෙරගල පැත්තෙන් දානකොට වංගු තියෙනවා. අර පොඩි වලවලුත් තියෙනවා. ඒ හින්දා මට නිින්ද යන්නේ. පරිසරයත් ලස්සනයි. ඒ හින්දා මම පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට බෙරගලින් දාලා වැල්ලවායට මේ පාරේ යනවා. මේ මොණරගලට යනකොට අර පාර පාවිච්චි කරන්නේ නැහැ. ඒතකොට මේ පාර සඳහා අපි විශාල ප්‍රාග්ධනයක් වැය කරා. ඒක විදේශාධාර ණය විතරක් නෙමෙයි පොලිය. හැබැයි අපි අද දැන් කඩු ගන්නව මාර්ගය අද දැන් මම ඔබතුමාව හම්බෙන්න මේ එනකොට සර් හම්බෙන්න මම කුරුණෑගල පැත්තෙන් තමයි අද මෙහෙට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ කඩු ගන්නාවේ මේ ගැටලුව තියෙනවා. එතකොට දැන් කොළඹ ඉඳලා මම මේ නුවරට පේරාදෙනියට එනකොට මේ කිලෝමීටර් 85 90
මේ ප්‍රමාණයක් එන්න දෙන. කොළඹ ඉඳන් ගත්තොත් 103යි. 110යි මෙතෙන්ට. එතකොට මේ 110 එන්න මම අර කුරුණෑගලට ගිහිල්ලා කුරුණෑගලින් ආපහු මේ පැත්තෙන් මෙහෙම ඇවිල්ලා විශාල මේ මාර්ග තදපදයකට වාහන තදපදයකට අහු වෙලා පැය 4ක 5ක කාලයක් වැය කරා මේ සඳහා එන්න. එතකොට මේක රටේ දැන් ඇත්තටම අපි දෙන්න අද මේ සාකච්ඡා කරන වෙලාව අපි මොන විදිහකට ගත්තත් රටේ සංවර්ධනයට දායක වෙන වෙලාවක්. මොකද මේ ක්‍රියාවලිය තුළ අපේ විද්‍යාර්ථීන්ට මේ විභාග සමත් වීම පමණක්ම නෙවෙයි මේ තුළ යම්කිසි ප්‍රමුඛතාවයේ සඳහා දැන් පාසලක ගත්තොත් පාසලේ ගොඩක් දේවල් හදන්න තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලම ප්‍රමුඛතාවය ඇති කරගන්න ඕනේ මොකද්ද? ඒ බර තැබීම පිළිබඳව හොඳ අවස්ථාවක් විදිහට මේක දකින්න. අද මේ එක කියන මාර්ගයේ සුද්ධ අඳුරගත්තා වගේම අපේ දේශපාලන අධිකාරියත් හඳුනාගත්තා නම් කොළඹ නුවර අධිවේගී මාර්ගය අද හදලා තිබුණා නම් වැඩිම වාහන ගණනක් යන අධිවේගී මාර්ගය බවට පත් වෙන්නේ කොළඹ නුවර අධිවේගී මාර්ගය. ඒ වගේ මේකේ ණය සහ පොලිය ගෙවන්න මේකේ ආදායම හොඳටම ප්‍රමාණවත් වෙනවා. එතකොට අපිට රටට බරක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය කේස් ස්ටඩියක් මේ ලංකාව කියන සිද්ධියත් එක ගත්තාම සර් කිව්වා වගේම අර අපේ හොස්ටල් එක අර මේ විද්‍යාපීඨයේ සිද්ධිය පදනම් කරගෙන එතකොට මේ හැම එකක්ම තමයි මේ සිද්ධියක් දෙන්නේ කියලා කියන්නේ. එතකොට ඔබට ජීවිතේ විවිධාකාර සිදුවීම් හම්බ වෙයි. ඒ අතරින් වඩාත්ම ප්‍රමුඛම දේ සොයා ගැනීම. දැන් අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට ගියත් දැන් මේ අවබෝධයේ ඡේදාශ්‍රිත අභ්‍යාසවල දැන් මේ උත්තර තුනක් තියෙනවා. වඩාත් නිවැරදි උත්තරය කියන්නේ ප්‍රමුඛතම පිළිතුර. ඒතකොට මේ ප්‍රමුඛතාවය කියන එකත් අපේ ජීවිතවල අවබෝධය කියන එකටත් සිද්ධි අධ්‍යයනයකටත් ඉතා බහුල ලෙස අවශ්‍ය වෙන මාතෘකාවක් බවට පත් වෙනවා. ඉතින්සගේ අර්ථ දැක්වීමත් එක්ක දීපු උදාහරණත් එක්ක මමත් කොටසක් ඒකට එකතු කරේ. සර් ඒ පිළිබඳ තවදුරටත් සර්ගේ අදහස් මොකද මේ මම හිතන්නේ අපි දෙන්නගේ සාකච්ඡාව අපි දෙන්නට නෙමෙයි වැදගත් ඔබට. මොකද මෙතුමා ඔය ඡේදය කරලා තියෙන්නේ. දැන් එතුමයි මමයි මේ ඡේදය කරන බව මං කට අරිනකල් ඔබතුමා දන්නේ නැහැ. ඔය ඡේද දෙකම ඔබතුමා දුන්නු ඒ වාස්සේ මං ওই විවේක වෙලාවල කියෙව්වා. කියවලා මට තේරුණා මොකද මට පවරපු පරිපතයේ සිද්ධි අවස්ථා ඔබතුමා දීලා තිබුණේ නැහැ. මම ඒක කිව්වේ විනෝදෙට. ඒ විනෝදෙට කිව්වම මට හිතුණා මෙන්න මේ තැන්වල තමයි මේකේ වරද තියෙන්නේ. ඒ හින්දා අපේ සාකච්ඡාව අහන් ඉන්න ඔබට හිතෙන්නේ නැති අපේ සර් අපිට කිව්වෙත් ඕකම තමයි. මම එතුමා කිව්ව දේ ඇත්ත කියලා දැනගත්තේ මම දැන් මේ කතා කළාට පස්සේ. එහෙනම් මේ සාකච්ඡාව ඔබට ඊටාම වැදගත්. අනික් පැත්තෙන් අපේ මේ ප්‍රශ්නාවලියේ තියෙන ඔය අවබෝධය සාරාංශකරණේ රචනය වගේ දේවල් අපි වෙන් කරලා තිබුණට ඒවා වෙන් කරන්න බෑ. ඒ ටික ඔක්කොම ඔය සිද්ධි අවස්ථා කතන්දරෙත් එහෙමයි. ඒ ඔක්කොම තනි ඒකකයක්. දැන් අපි ඉගැන්වීමේ පහසුව සඳහා ඔබතුමා මට එක කොටසක් පවරලා ඔබතුමා තව කොටසක් කළාට මේ දෙකම එකයි. දැන් ඔය ඔප්පුනේ දෙකම එකක් බව. ඊළඟට දැන් ඔබතුමා කිව්ව කඩුගන්නාව මාර්ගය එකක් අපි අධිවේගී මාර්ගය ඕනම එක හැදුවේ නෑ. සුද්ධ අංක 1 කියලාද හැදුවේ මේ පාර. නට ඒක හැදුවේ නෑ අපි සුද්ධ හදපු පාරෙම ගියා. සුද්ධගේ රේල් පාරෙම ආවා. සුද්ධගේ ගල විදපු තැනින්ම ආවා. දැන් ඒ ගල විදපු තැන එතනින් තමයි නාය යන්නේ. මොකද අපි මහවැලි ව්‍යාපාරයට එන වාහන එන්න බැරි හින්දා අපි ගලට උඩින් පාරක් දැම්මා. ඉතින් දැන් ඒ ගලත් අනතුරේ. මෙහා පැත්තේ කන්ද හාරපු හින්දා ඒකත් පාලට රූට් ආගෙන එනවා. අපිට තිබුණා එක ඒ අධිවේගී මාර්ගය හදන්න. දෙක කඩුගන්නාවේ හැටි දැක්කම මේ මාර්ග විද්‍යාව නොදන්න එකෙකුට උනත් පේනවා මේක නායයයි. මේක යනවා. මේක වතුර ගොඩක් උඩින් එන්නේ. මේකේ ගස් ඔක්කොම තියෙන්නේ පාත් වෙලා. එක ගහක්වත් කෙලින්නේ නැහැ. ගස් කෙලින්නේ නැහැ කියන්නේ ඇදගෙන වැටෙන්න ළඟයි. මේක මේ අද ඊනේ මේ ගස් ටික පාත් උනේ. අපි විකල්ප මාර්ගයක් හැදුවේ නැහැ. විකල්ප මාර්ගයක් හැදුවා නම් ඒක වැහුවා මේකෙන් යවුවා. අපිට තිබ්බේ මේ ගම්පොළ පාර විතරයි විකල්ප මාර්ගෙට අනිකර ඔබතුමා ආපු කුරුණෑගල මාර්ගය. ඒ හින්දා මාර්ගවල ප්‍රමුඛතාව අපි කතා කරපු ඡේදෙන් තිබුණේ මාර්ගවල ප්‍රමුඛතාව. ඊළඟට ඔබ අර විදිහේ මුදලක් ලැබිලා
ඒ මුදලින් වැඩියෙන් වැය කරන්න ඕන මොකකටද? එතකොට ඔබ ප්‍රමුඛතාව අඳුරගන්න ඕන. ඉතින් අර අවාසනාවන්ත සිද්ධිය වෙන්නේ අපේ ප්‍රමුඛතාව හඳුනාගන්නේ අපි නෙවෙයි. පුද්ගල බද්ධ වෙලා දේශපාලනික වෙලා. ඒකෙන් දැන් අයෝ ජෙනින්ස් පේරාදෙණි කැම්පස් එක හැදුවේ ලංකාවටම පේරාදෙණිය කැම්පස් එක විතරයි. ඒ අක්කර ගාන තාම වනාන්තරේ තියෙනවා. එතුමා හදලා ගිය කැම්පස් එක අපි දේශපාලනීකරණය කරන්න රජ රටට එකක් දැම්මා. එකම හේතුව ආර් ප්‍රේමදාස මහත්තයා හදපු ගොඩනැගිලි වගේක් තිබ්බා හරක් läග. ඊට පස්සේ එම ආණ්ඩුව රජරට යුනිවර්සිටියක් හැදුවා එතන. සබරගමුව මේ ඝන කැලෑවේ විශ්වවිද්‍යාලයක් හැදුවා. කොටින් ගියොත් ඒ ළමයි ස්ට්‍රයික් කරාම මේ ස්ට්‍රයික් එකේ නාදය අහන්න ඉන්නේ දෙපැත්තේ රිලව්. අඩුතරමින් දැන් මේ කැම්පස් එකක ළමයි ස්ට්‍රයික් කරනකොට හඬ අහන්න හරි මගියෝ ඉන්න එපේ. දැන් අපේ ළමයි පේරාදෙණිය ගලා හන්දියට එනවා. ඒක ඔය විදියට අපි හදපු කැම්පස් ඌව සරසවි. ඒ ඔක්කොම පාඩුයි. මේ මහා ඉඩමක් දීලා අපිට ළමයින්ගේ ස්ට්‍රයික් මර්ධනය කරන්න බැරි හින්දා කැම්පස් ඇටෙව්වා. ඒකයි අපි කළේ. මේක තියෙද්දී දුම්බර කැම්පස් එකක් හැදුවා. ඒකට ප්‍රකෝටි ගාණක් වියදම් කරලා ඒක අතෑරලා ආයි පේරාදෙණියට. ඉතින් කොහොමද ප්‍රමුඛතාව? ඉතින් ඔබට තේරෙනවා ඇති මේ ඇත්තෙන්ම මේ ප්‍රමුඛතාව විභාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා යනකොටත් තියෙනවා. ඒගොල්ලන්ටත් මේ පේපර් එක කරන්න කරලා තමයි යන්න දෙන්න. හැබැයි මට පේනවා මේ යන හැටියට එහෙම වෙන ලකුණු පේනවා. මොකද මහජනයා මේ ඇති වෙන විරෝධතා අස්සේ ඇමතිවරු පුච්චනවා. දැන් ගුරුවරු බලන්න. ගුරුවරු ඇමතිවරු පිච්චුවේ නැහැ. ගුරුවරු බොහොම බුද්ධිමත්ව ඒ වැඩේ කළා. ඔවුන් හිමි වැටුප ඉල්ලුවා ඇමතිවරු පුච්චන්න ගියේද ඇමතිය කවුද කියලා ඒගොල්ලෝ කිව්වේවත් නැහැ. කාටවත් බැන්නේ නැහැ. ඊළඟට මම ඒගොල්ලන්ගේ සම්මන්ත්‍රණ රාශියකට මාත් සම්බන්ධ වුණා. ඒ හැම එකකම ඒගොල්ලෝ කළේ කලාව. දැන් මාව ගෙන්නුවේ ගුරුවරයෙක්ට මම මෙලෝදියක් දන්නේ නැහනේ. නේද? ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නය. මාව ගෙන්නුවේ අපිට සාහිත්‍යමය විවරණයක් කරන්න. ඔබ දන්නා පරිදි එහෙනම් ගුරුවරු දිනුවා. ඒ ගුරුවරු දිනුවේ ඒගොල්ලෝ ගුරුවරු හින්දා. ගොවියෝ මට හිතෙනවා ගොවියන්ට දිනන්න බැරි වෙයි. මොකද ඒගොල්ලෝ යන ඒ රළු ස්වරූපය මොකද දේශපාලකයෝ උනා මිනිහෙන්නේ. ඉතින් ඇත්තටම දේශපාලකයා කියන්නේ මිනිස්සෙක් කියන තැන අද ගොවියා නෑ. ගොවියා ඊට දරුණු තත්වයකට හැසිරෙන්නේ. ඒ හින්දා මේ අවබෝධය ප්‍රමුඛතාව පිළිබඳ පාඩම් දේශපාලකයාට දෙන්න ඕන. මම ඒකට තව උණපූර්ණකුත් කරන්නම්. ඉන්දියාවේ පංචතන්ත්‍රය ලියුනේ දේශපාලකයන්ගේ දරුවන්ට දේශපාලනය උගන්වන්න. පංචතන්ත්‍රයේ ඇවිත් පුංචි පුංචි කතන්දර ගොඩක් තියෙන්නේ. රජවරු දැනගෙන හිටිය අපේ පුත්තු දේශපාලනයට එනවා. ඒ හින්දා මේගොල්ලෝ මෙන්න මේ කේසස් සිද්ධි කොහොමද ස්ටඩි කළ යුතු? හැම එකකම නරියෙක් ඉන්නවා. නේද? හැම කතන්දරයකම නරියෙක් ඉන්නවා. ඊට පස්සේ ඒක ඉවර වෙන්නේ නැහනේ. ඒක ඉවර වෙන්නේ නැතුව තවත් එකකට යනවා. අර බලන්න ඒ රාජකීය දරුවන්ට දේශපාලනය ඉගෙනුවේ කේස් ස්ටඩි හරහා. මේ ඒගොල්ලෝ මෝඩයෝ හින්දා තමයි නරියෝ ගත්තේ. මොකද උන් මොලේ තියනවා නම් මිනිස්සු දාන්න තිබ්බා. මිනිස්සු දැම්ම තුන් එක කියවන්නේ. ඒ හින්දා මේ ඔබට පේනවා ඇති අද අපි මේ දියුණු තාක්ෂණ ලෝකෙට ඇවිත් මේ කරන්නේ පංචතන්ත්‍රය වගේ වැඩක්. හින්දා ඔබ අපි තාම සලකන්නේ දේශපාලකයෝ ක්‍රියා කරන්නේ ලේකම්ලා හරහා කියලා. දැන් ඔබට පේනවා ඇති අද අපේ රටේ ලේකම් තනතුරු වලට හමුදා නිලධාරීන් පත් කිරීම හින්දා රාජ්‍ය සේවය ඉතා බරපතල විදියට කඩා වැටිලා. මොකද මේ මම බොහෝ තැන්වලට මට යන්න සිද්ධ වුණා. ඒ හමුදා නිලධාරීන් මගේ මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ. ඒ වුණාට ඒගොල්ලන්ට අර නිලධාරියෙකු කරන වැඩේ කරගන්න බෑ.
මොකද ඔවුන් ක්‍රියා කරන්නේ හමුදා නීතියට. ඒ හමුදා නීතිය හරියන්නේ නැහැ රාජ්‍ය සේවයේ. ප්‍රාදේශීය ලේකම් යකා වෙලා බෑ. ඔව් hina වෙන්න ඕන තමන්ගේ නිලධාරීන්ට. ඒ hinaවම සුළු සේවකයාට ජවයක් එනවා උදේ පාන්දර. අපේ හමුදා නිලධාරියා බලාපොරොත්තු වෙන එනකොටම සැලුට්. එහෙම සැලියුට් ගන්න අපිට පුරුදු කරලා නැන්නේ මේ ව්‍යුහය තුල සිවිල් සමාජය තුල. ඉතින් නිලධාරියා තුල තමාට අවනත වන එක්කෙනාට වැඩියෙන් ගරු කරනවා නැත්තම් ගණන් ගන්න. එන මේ සකස් කරන්න හදන්නේ ඉහළම රාජ්‍ය නිලධාරී, ඉහළම ලේකම්වරු. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අරගොල්ලන්ටත් මේ අවබෝධ ප්‍රශ්න පත්‍ර දෙන්න මට්ටමට පැමිණේවා කියලා. ඇත්ත වශයෙන්ම ඔබට දැන් ඉතා පැහැදිලි වෙන්න ඇති. මොකද මේ මාසේ නොවැම්බර් මාසේ 28 වෙනිදා විභාගයට යනවා ගුරු අධ්‍යාපනඥ එහෙම නැත්නම් විද්‍යාපීඨ කතිකාචාර්ය සේවයට යන පිරිස අපෙන් ඉවත් වෙලා යනවා. ඉතින් ඒ අයට මේ අපි අද අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායකේ මෙහෙරත් මෙතුමත් එක්ක කරපු මේ විද්වත් සංවාදයේදී ඔබගේ මේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමේදී අර දැන් හුඟක් වෙලාවට ඔබ කුඩා දරුවෝ නෙවෙයි. එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික දීලා මේන් උත්තර ටික කියලා එතෙන්ට අපි ලඟු වෙන්නේ නැතුව ඊට එහා ගිය ක්‍රියාකාරකමක් තුල තමයි අද දවසේ අපේ මේ සාකච්ඡාව මේ විදිහට විද්වත් සාකච්ඡාව ඉදිරියට ගෙනිච්චේ. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඔබව නිවැරදි මානයකට ඔබව ගෙන යන්න ඔබගේ දැනුම නිවැරදි මාවතකට පෙන්වන්න අපිට දිගින් දිගටම අපිත් එක්ක අපේ මේ අවබෝධය කියන විෂය කොටසත් එක්ක සම්බන්ධ වෙලා හිටපු පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායකේ මෙහෙරත් මෙතුමන්ට ඔබව මේ හෙට අනිද්දා එහෙම නැත්නම් ඉදිරියේදී හමු වෙන විභාගවලට ඔබගේ මනසේ තිබ්බ ගැටුම් ඒ සියල්ල ඉවත් කරගෙන මේ අවබෝධය කියන කොටස පිළිබඳව විධිමත්ව ඉදිරියට යන්නේ කොහොමද කියන தත්ත්වය අවබෝධ කර ගැනීම පිළිබඳව. ඉතින් සර්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ සම්බන්ධතාවය අපිත් එක්ක ඇති කිරීම පිළිබඳව. ඇත්තෙන්ම පෞගිය මාසක දෙකක විතර අපි දෙන්න මුණ ගැහුනේ නැහැ. ඒත් අපි තින් දුරකථනෙන් මේ දේවල් ගැන ඕනෑ තරම් කතා බහක යෙදුණා. ඒ හැම අවස්ථාවකමත් අපි දෙන්න කතා වුණේ අපි දෙන්න තුල අවබෝධය තිබුණේ මේ දරුවන්ට අප කරනු ලබන මේ සාකච්ඡා එහෙම නැත්නම් මේ මඟ පෙන්වීම කොයිතරම් සාර්ථක නිලධාරීන් බිහිකරන්න උදව් වෙනවාද කියන එක. ඔබට දැනෙන්න ඇති අපි දෙන්න මේ සාකච්ඡා කරද්දී අපි විෂය නිර්දේශ පතය ඉක්මවා ගියා. සමහර විට අපි දෙන්න හැර වෙන දෙන්නෙක් කතා කළා නම් කතා නොකරන දේ අපි දෙන්න කතා කළා. ඉතින් ඒක තමයි වැදගත්. ඒ විදිහේ විෂය පරිපතය එහෙම නැත්නම් විෂය නිර්දේශ පිළිබඳ සීමාව නොතකා වැඩ කිරීමෙන් අපි දෙන්න ඔබට දුන්නු ඥානය මං හිතන්නේ මේ පාඨමාලාවට විතරක් නෙමෙයි ඔබේ ජීවිතයටත් මහෝපකාරී වේ. එහෙනම් මමත් ස්තුතිවන්ත වෙනවා ඔබ මාව හොයාගෙන මේ දුරු කතර මාර්ග හරහා කොරෝනා අර්බුද මැද්දේ ආවාට. ඉතින් අපි නැවතත් අපි දෙන්න මතු දිනයක හමු වෙනවා. ආයිබෝවන්.